ආයුබෝවන් දරුවනේ මම බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයේ UN මානවඩු මම අද බලාපොරොත්තු වෙන්නේ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ 14 වෙනි පාඩමේ අවසාන පාඩම 14 වෙනි පාඩමේ කොටස් දෙකක් තියෙනවා කර්මාන්ත රසායනය සහ දෙවෙනි කොටස තමයි කර්මාන්ත රසායනයේ හේතුවෙන් පරිසරයට නිකුත් වන ද්‍රව්‍ය නිසා හටගන්නා දූෂණය. ඒකට එතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මාන්ත වලින් නිකුත් කරන වාත දූෂණය පිළිබඳ වාත දූෂයේ රසායනය පිළිබඳ. දරුවෝ දැනටමත් දන්නවා කර්මාන්ත රසායනයේ පාඩම අධ්‍යයනයේදී විවිධ කර්මාන්ත ගැන කතා කරලා තියෙනවා. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය, සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය, යකඩ නිස්සාරණය, සගන්ධ තෙල් නිස්සාරණය මේ ආදී කර්මාන්ත ගැන සලකනකොට ඔබට මතක ඇති සෑම නිෂ්පාදනයකින් සෑම කර්මාන්තයකින්ම ප්‍රධාන නිෂ්පාදනයට අමතරව අතුරුඵලයක් නිකුත් වෙනවා. නැත්නම් අතුරුඵලයක් පිට වෙනවා. මේ අතුරුඵල අපිට ඵලදායී වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ප්‍රයෝජනයක් නැති පරිසරයට හානිකර ද්‍රව්‍යයක් වෙන්නත් පුළුවන්. ඒකට අපි මේ පාඩමේදී කතා කරන්නේ පරිසරයට හානිදායක වායුමය දූෂක පිළිබඳව. අපි ආපහු නැවතතාවක් මතක් කරොත් එහෙම ඔයගොල්ලන්ට මතක ඇති මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේ ක්ලෝරයිඩ් ක්‍රමයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිදහස් වෙනවා. යකඩ නිස්සාරණයේ ධාරා උෂ්ම ක්‍රමයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිදහස් වෙනවා. ඊට අමතරව ಖನಿಜ තෙල් දහනය වන ප්‍රවාහනය ශේෂ්ඨ ප්‍රවාහනය සහ ಖනිජ තෙල් දහනය වන කර්මාන්ත සාරාංශිතව මහා පරිමාණයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිදහස් වෙනවා. තව එකක් ගැන කතා කරොත් ගල් අඟුරු දහනය කිරීමේදී විශේෂයෙන්ම විදුලි බලාගාරවලදී ගල් අඟුරු දහනයෙන් ශක්තිය ලබා ගන්නවා. එතනදී සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිකුත් වෙනවා. මෝටර රථවල ඉන්ධන දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව සහ අපි කියනවා නයිට්‍රජන් වල ඔක්සයිඩ් නොක්ස් කියලා කියනවා. ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙනවා ඔක්සයිඩ් දෙකක් නයිට්‍රික් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO සහ NO2 වායුව. ඊට පස්සේ ස්වභාවික ක්‍රියාවලියක් වෙන ගිනිකඳු විදාරණය නැත්නම් අපි කියනවා ගිනිකඳු සක්‍රිය වෙනවා ගිනිකඳු පුපුරනවා. මෙතනදී විශාල වශයෙන් පරිසරයට නිදහස් වෙනවා හයි සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. තව එකක් අපි සැලකුවොත් කුෂිකර්මාන්තයේ විශේෂයෙන්ම වගුරු බිම් සහ ජලය ආශ්‍රිත කුෂිකර්මාන්තයේ උදාහරණයක් ඇට විවගාවේදී මීතේන් වායුව විශාල වශයෙන් පරිසරයට නිදහස් වෙනවා. තවත් කාරණයක් තමයි වායු සමීකරණ යන්ත්‍ර ඊට අමතරව ශීතකරණ තව එකක් තමයි විසුරුම්කාරක සුවඳ විලවුන්. විසුරුම්කාරක සුවඳ විලවුන් කියලා කියන්නේ අපි ස්ප්‍රේ කරලා ශරීරයේ ගල්වන සුවඳ විලවුන් වර්ග. මේවායිදී විශාල වශයෙන් නිකුත් වෙනවා CFC කවුරුත් දන්නවා මේක ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ඊට අමතරව HCFC සහ HFC කියන වායු වර්ග. ඒතර මේ කර්මාන්ත රසායනදී කතා කරපු ඔබ දැනටමත් දන්නා නිකුත් වෙන පරිසරයට හානිදායක අහිතකර වායු වර්ග. ඉතින් මේ සියලුම වායු වර්ග පරිසරයට අහිතකර ලෙස බලපානවා. ඒවා කොහොමද බලපාන්නේ කියන එක තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට මේ වායු වර්ග පරිසරයට කොහොමද බලපාන්නේ? ඒ වායු වර්ග මගින් ඇතිවෙන ආචරණ ප්‍රධාන ආකාර 4ක් යටතේ අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එකක් තමයි අම්ල වැසි. තව කාරණයක් තමයි ගෝලීය උණුසුම ඉහළ යාම. සමහරු මේකට හරිතාගාරාචරණය කියනවා. ඇත්තටම හරිතාගාරාචරණය කියන එක එහෙම කියන එක වැරදි. අපිට ගැටලුවක් වෙන්නේ පරිසරයට ගැටලුවක් වෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම. තව එකක් තමයි ඕසෝන් වියන හායනය වීම. සමහරු කියන ඕසෝන් වියන සිදුරු වෙනවා කියලා. ඇත්තටම සිදුරු වීමක් නෙවෙයි වෙන්නේ. ඕසෝන් වියන හායනය වෙනවා. නැත්නම් අපි කියන ඕසෝන් වියන තුනී වීමක් සිද්ධ වෙනවා. ඊළඟ කාරණය තමයි ප්‍රකාශ රසායනික ධූමිකාව. ප්‍රකාශ රසායනික ධූමිකාව. හරි. දරුවනේ එහෙනම් අපි මුලින්ම සලකා බලමු මේ අම්ල වැසි ගැන. අම්ල වැසි ගැන. ඔයගලන්ට සටහනකුත් මේකෙන් දක්වලා තියෙනවා. අම්ල වැසි පාඩම කතා කරාට පස්සේ මේ සටහනේ දේවල් බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි. අම්ල වැසි ගැන කතා කරනකොට අපිට ගොඩක්ම වැදගත් වෙනවා මේ ජල චක්‍රය කියන එක. ජල චක්‍රය කියන එක. ඒකට ජල චක්‍රය අපි පොඩි පන්ති වල ඉඳලම අධ්‍යයනය කරලා තියෙන නිසා ඕගොල්ලන්ට හොඳට මතක ඇති. හොඳට දන්නවා ජල චක්‍රයේ ක්‍රියාවලිය. එතනදී මේ ජල චක්‍රයේ සලකනකොට අපිට වර්ෂාව කියන එක ප්‍රධාන සංරචකයක් ජල චක්‍රය. ඒතර අපි දන්නවා පෘථිවි පෘෂ්ඨයේ තියෙන විවිධ ජල ප්‍රභව
සාගර වෙන්න පුළුවන්, මුහුදු, වැව්, විශාල ප්‍රමාණයේ විල් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා පංච මහා විල් ආදී ගංගා ඇලදොල මගින් වාෂ්පීකරණයෙන් ජලය වායුගෝලයට පැමිණෙනවා. ඒතර මේ වාෂ්පීකරණයෙන් පැමිණෙන ජලය ආපෝ සැරයක් අපිට විවිධාකාරයෙන් පෘථිවි පෘෂ්ඨයට ළඟා වෙනවා. නැත්නම් පෘථිවි පෘෂ්ඨයට පැමිණෙනවා. එතෙන්දී අපි එකක් කියනවා වර්ෂණය. ඒතර අර්ථ දැක්වීමක් හැටියට අපි කිව්වොත් වායුමය ජලය, එහෙම නැත්නම් අපි කියනවා ජල වාෂ්ප වායුගෝලයේ තුලදී විවිධ සාධක හේතුවෙන් ඝනීභවණය වෙලා පෘථිවි පෘෂ්ඨයට පැමිණෙනවා නම් ඒකට අපි කියනවා වර්ෂණය. වර්ෂණය කියලා කියනවා. ඒතර මේ පෘථිවි පෘෂ්ඨයට පැමිණෙනකොට මේක ආකාර කීපයකට තමයි පෘථිවි පෘෂ්ඨයට ළඟා වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ජලය කියලා කියන්නේ සුවිශේෂී ලක්ෂණ සහිත ද්‍රව්‍යයක්. ජලයට පුළුවන් ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනේම පවතින්න. ඒ අනුව වර්ෂණයේදී මේ ද්‍රව ජලය ලෙස පෘථිවි පෘෂ්ඨයට පතිත වෙනවා. ඒකට අපි කියනවා වර්ෂාව. ඝනාකාරයෙන් පෘථිවියට ළඟා වෙන අවස්ථාවක් තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ හිම සහ අයිස් වර්ෂා. ඔයගොල්ලෝ අහලා ඇති ශීත කාලයේ ශීත රටවල ජපානය ආදී රටවල හිම වැටෙනවා ආදි වශයෙන්. ඊට අමතරව මීදුම සහ තුහින ලෙස කුඩා බිඳිති ආකාරයකට පෘථිවියට ළඟා වෙනවා. ශීත කාලයේ සීතල දවස්වල ජනවාරි පෙබරවාරි මාර්තු කාලවල උදේ පාන්දරට අපිට මේ මීදුම එහෙම දැක ගන්න පුළුවන්. බණ්ඩාර ප්‍රදේශයේ ඉන්න දුව දරුවන්ට මේක හොඳ අත්දැකීමක්. එතකොට ළමයි මේ කුමන ආකාරයකින් පෘථිවියට මේ ජලය ළඟා වුණත් වායුගෝලයෙන් පෘථිවියට ලැබෙන ජලය තමයි මේ ජල චක්‍රයේ පිරිසිදුම කොටස වෙන්නේ. පිරිසිදුම කොටස වෙන්නේ. එතකොට මේ වායුගෝලයේ තියෙන ජලය තමයි ජල වාෂ්ප තමයි ඝනීභවණය වෙලා පෘථිවි පෘෂ්ඨයට ලැබෙන්නේ. එතකොට වායුගෝලයේ තියෙන ද්‍රව්‍ය මේ වර්ෂා ජලයට මිශ්‍ර වීම සිද්ධ වෙනවා. එතන එතනදී අපිට හමු වෙනවා ඝන අංශු. ඒතර පරිසරය ගත්තම දූවිලි අංශු තියෙනවා, කර්මාන්ත ශාලා ආශ්‍රිතව තියෙනවා, සිමෙන්ති කුඩු, ඇස්බෙස්ටෝස් කුඩු ආදී වශයෙන් විවිධ අංශු වර්ග. අසම්පූර්ණ ඉන්ධන දහනයේදී අපි දන්නවා විශාල වශයෙන් කාබන් අංශු පරිසරයට නිදහස් වෙනවා. ඉතින් මේවා මේ වැහි ජලයේ අන්තර්ගත වෙනවා. ඊට අමතරව වායුගෝලයේ තියෙන වායු වර්ග, ඔක්සිජන් වායුව, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ වගේ වායුත් මේ වර්ෂා ජලයේ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ වර්ෂා ජලයේ අන්තර්ගත වෙලා තියෙන දේවල් වලින් අපිට ඊටාම වැදගත් වෙනවා එක් වායුවක්. මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒතර අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ අලෝහ ඔක්සයිඩයක්. ඒතර අලෝහ ඔක්සයිඩ් ඔයගොල්ලෝ දන්නවා ජලයේ දිය වෙලා හැදෙන්නේ අම්ල. අලෝහ ඔක්සයිඩ් ජලයේ දිය වෙලා හැදෙන අම්ල. එතකොට මෙතනදී කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අලෝහ ඔක්සයිඩයක්. මේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා හැදෙනවා දුර්වල අම්ලයක්. පෙර පාඩම් වලදී ඔයගොල්ලෝ අම්ල භස්ම ගැන කතා කරලා තියෙනවා. අම්ල තියෙනවා ප්‍රබල අම්ල, දුබල අම්ල. ඒ විදිහට මේ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ දුබල අම්ලයක්. එhmenan කාබන් ඩයොක්සයිඩ් ජලයේ දී වෙලා ලැබෙනවා කාබොනික් අම්ලය. කාබොනික් අම්ලයේ දුබල අම්ලයක් නිසා මෙයා භාගික වශයෙන් තමයි අයනීකරණය වෙලා නැත්නම් විඝටනය වෙලා මාධ්‍යයට H ධන ලබා දෙන්නේ. මේ H ධන ලබා දෙන්නේ කොහෙටද? වර්ෂා ජලයට. එhmenan වර්ෂා ජලයේ H ධන සාන්ද්‍රණය වැඩි වෙනවා. H ධන සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා කියන්නේ pH අගය අඩු වෙනවා. එhmenan දරුවනේ වර්ෂා ජලයේ pH අගය සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ මේ උදාසීන අපි පරිභෝජනය කරන උදාසීන ජලයට වඩා ස්වල්පයක් අඩුයි. ස්වල්පයක් අඩුයි. එhmenan ඔයගොල්ලන්ට දැන් තේරෙන්න ඕන අපි දන්න උදාසීන ජලය ගත්තම pH අගය 7යි. pH අගය 7යි නම් අපි කියනවා උදාසීනයි. එhmenan pH අගය 7ට වඩා අඩුයි නම් සුළු ආම්ලික ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඒතර කාබන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතය ගත්තම ppm 400ක් වගේ. ppm කියලා කියන්නේ ඝන ඩෙසිමීටරයක් තුල තියෙන මිලිග්‍රෑම් ප්‍රමාණය. එහෙම නැත්නම් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 0.04යි 100ට. එහෙම නැත්නම් 4 වැඩි කිරීම 10^3යි. එhmenan දැන් බලන්න උදාසීන ජලයට වඩා වර්ෂා ජලය සුළු වශයෙන් ආම්ලිකයි. මේකේ pH අගය සැලකුවොත් 5.6ක් වගේ අගයක්. 5.6ක් වගේ අගයක්. ඉතින් වර්ෂා ජලය සුළු වශයෙන් ආම්ලිකයි. ඇත්තටම සාමාන්‍ය වර්ෂා ජලය මේ සුළු වශයෙන් ආම්ලික වුණාට කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි දන්නවා අපි වර්ෂා ජලයට තෙමෙනවා. අපි වර්ෂා ජලයට වාහන අරන් යනවා. වාහන වලට වැටෙනවා. ගොඩනැගිලි වලට වැටෙනවා. නමුත් විශේෂයෙන් වර්ෂා ජලයෙන් අපිට හැම හානියක් වෙලා නැහැ. නමුත් මේ මිනිසාගේ ක්‍රියාකාරකම් සහ ස්වභාවික ක්‍රියාකාරකම් නිසා
දැන් අපි කතා කරා විශේෂයෙන් අර කර්මාන්තවලදී වඩාත් ආම්ලික වායු වායුගෝලයට එකතු වෙනවා. වඩාත් ආම්ලික වායු. ඉතින් මෙන්න මේ වඩාත් ආම්ලික වායු වායුගෝලයට එකතු වෙලා ඒ වගේන් හටගන්නා ප්‍රබල අම්ල වගේන් තමයි වායුගෝලයේ දූෂණය වෙන්නේ. නැත්නම් අපි කියනවා වායුගෝලයට බලපෑම ඇති වෙන්නේ. අන්න එතනදී අපිට සාකච්ඡා කරන්න වෙනවා ප්‍රධාන ඔක්සයිඩ් වර්ග දෙකක්. නයිට්‍රජන් වල ආම්ලික ඔක්සයිඩ්. මොකද අපි නයිට්‍රජන් වල ආම්ලික ඔක්සයිඩ් කියලා කියන්නේ නයිට්‍රජන් වල උදාසීන ඔක්සයිඩක් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති N2O සහ NO. ඉතින් මේවා ඊටාම වැදගත්. අපි ප්‍රශ්න පත්‍ර වලට ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට අම්ල වර්ෂා සඳහා හේතු වෙන නයිට්‍රජන් වල ඔක්සයිඩ් දක්වන්න කිව්වොත් එහෙම සියලුම ඔක්සයිඩ් ලිව්වම හරියන්නේ නැහැ. ආම්ලික ඔක්සයිඩ් ජලයේ දී වුණොත් පමණයි අම්ල ඇති වෙන්නේ. ඒ නිසා මේ ආම්ලික කියන වචනේ නැත්තම් නිවැරදි පිළිතුර නෙමෙයි. ඒකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද මේවා ගැන අවධානය යොමු කර යුතුයි. මෙතනදී අපිට හම්බ වෙනවා ඔක්සයිඩ් වර්ග දෙකක්. ඒකට අපි කියනවා NOx නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් මොනොක්සයිඩ් නැත්නම් නයිට්‍රික් ඔක්සයිඩ් කියලා කියනවා. ඊට අමතරව ඉතින් නයිට්‍රජන් වල ආම්ලික ඔක්සයිඩ් ජලයේ දිනුනොත් ඇති වෙන්නේ ඕගොල්ලෝ දන්නවා නයිට්‍රික් අම්ල නිෂ්පාදනය කතා කරලා තිනවා ප්‍රබල අම්ලයක් වන නයිට්‍රික් අම්ලය. සල්ෆර් වල ආම්ලික ඔක්සයිඩ් SOx කියලා කියනවා. මේවට අපි වර්ග දෙකක් තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ට්‍රයිऑක්සයිඩ්. මේවා ජලයේ දී වෙලා ඇති වෙන්නේ ප්‍රබල අම්ල වන සල්ෆියුරික් අම්ලය. එහෙමනම් මෙන්න මේවා වර්ෂා ජලයට එකතු වුණොත් තමයි වර්ෂා ජලයේ pH ගේ සැලකිය අන්දමින් පහත බැලලා අපිට මිනිසා සහ සතුන්ට පරිසරයට හානිකර තත්වයට පත්වීම සිදු වෙන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් අපි ඊළඟට බලමු මේ නයිට්‍රජන් වල වායුමය ආම්ලික ඔක්සයිඩ්. ඉතින් මේ වායුමය ආම්ලික කියලා මම තද කරලා කියන්නේ ප්‍රශ්න පත්‍ර වලදී පිළිතුරු පරීක්ෂා කරනකොට අපි විභාග ඔයගොල්ලන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා කරනකොට නයිට්‍රජන් වල ඔක්සයිඩ් කියන පිළිතුර බොහෝ ළමයි ලියනවා. නමුත් නිවැරදි පිළිතුර වශයෙන් අපිට බාර ගන්න විදියක් නැහැ. වායුමය වුණත් වායුමය නොවුනොත් ආම්ලික නොවුනොත් පරිසරයට හානියක් නැහැ. ඒකින්ද ඒව ගැන අවධානය විශේෂයෙන් යොමු කරන්න ඕනේ. එතනදී අපි නයිට්‍රජන් වල වායුමය ඔක්සයිඩ් පරිසරයට නිකුත් වෙන ක්‍රම ගැන කතා කරොත් ක්‍රම දෙකක් කතා කරන්න පුළුවන්. එකක් තමයි ස්වභාවික ක්‍රියාවලි. අනිත් කාරණේ තමයි මිනිසාගේ ක්‍රියාකාරකම්. ස්වභාවික ක්‍රියාකාරකම් ගැන අපි කතා කරොත් ප්‍රධානම එකක් තමයි අකුණු ගැසීමේදී. අකුණු ගැසීමේදී ඔයගලන්ට රූපසරහණින් වඩාත් පැහැදිලි වෙයි. වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වාතයේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා මුලින්ම ඇති වෙනවා නයිට්‍රික් ඔක්සයිඩ්. මේ හැදෙන නයිට්‍රික් ඔක්සයිඩ් තවදුරටත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඇයි අපි විශේෂයෙන් මේ අකුණු ගැසීමේදී කියලා කියන්නේ? අපි දන්නවා වායුගෝලයේ පරිමාණ ප්‍රතිශතය අනුව 78ක් තියෙන නයිට්‍රජන්. එහෙමනම් සාමාන්‍ය ඔක්සිජනුත් තියෙනවා 21ක්. එහෙමනම් සාමාන්‍ය තත්ත්වයටදී නයිට්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් හදන්න පුළුවන්. නමුත් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැති හේතුව ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. මොකක්ද හේතුව? නයිට්‍රජන් අතර තියෙන නයිට්‍රජන් පරමාණු දෙක අතර ත්‍රිත්ව බන්ධනයක්. මේ බන්ධන ශක්තිය ඊටාම අධිකයි. 946ක් 45ක් වගේ මවුලට කිලෝ ජූල් සහ බන්ධන දිග ඊටාම අඩුයි. ඉතින් සාමාන්‍ය තත්ත්වයටදී මේ බන්ධනය කඩන්න ඕන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් ඉතින් මේ බන්ධනය කඩන්න ශක්තිය දෙන්න ඕන. ඒ ශක්තිය සාමාන්‍ය තත්ත්වයටදී ලැබෙන්නේ නැති හින්දා අකුණු ගැසීමේදී හැර මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. අකුණු ගැසීමේදී සිදුවන විශාල විද්‍යුත් විසර්ජනය හින්දා අදාළ ශක්තිය ලැබෙන නිසා මේ ප්‍රතික්‍රියාව සිදු වෙනවා. එනම් ඔන්න එක ස්වභාවික ක්‍රියාවලියක්. තවත් එකක් තමයි මේ යමහල් නැත්නම් අපි කියනවා ගිනි කඳු විදාරණය වෙනකොට පරිසරයේ වෙසෙන නයිට්‍රීහාරී බැක්ටීරියා මගින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ NO2 වායුව පරිසරයට නිකුත් වෙන්න පුළුවන්. තවත් කාරණයක් තමයි නිර්වායු තත්ත්වයටදී නයිට්‍රජන් අඩංගු සංයෝග නිර්වායු සුද්ධජීවීන්ගේ වියෝජනයෙන් නිපදවන ඇමෝනියා වායුව වායුගෝලයට නිදහස් වුණාට පස්සේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් මගින් ඔක්සිකරණය වෙලා මේ නයිට්‍රජන් වල ආම්ලික ඔක්සයිඩ් බවට පත් වෙනවා. තවත් කාරණයක් තමයි මේව ආම්ලික ඔක්සයිඩ් එකතු වෙනවා. එතකොට මේ ස්වභාවික ක්‍රියාවලි මගින් පරිසරයට එකතු වෙන නයිට්‍රජන් වල ආම්ලික ඔක්සයිඩ් මේවායේ ප්‍රමාණය ඊටාම කුඩායි. මේවායේ ප්‍රමාණය ඊටාම අල්පයි. ඒ නිසා මේවා මගින් නයිට්‍රික් අම්ලය ඇති වෙලා වර්ෂා ජලයේ මිශ්‍ර වෙලා
වර්ෂා ජලය සමග මිශ්‍ර වෙලා පොළේට පතිත වුණාට වර්ෂා ජලයේ ආම්ලිකතාවය විශාල වශයෙන් ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්වභාවික ක්‍රියාවලිය මගින් සිදුවෙන ආම්ලිකතාවය ඇත්තටම නොසලකා හරින්න පුළුවන් තරම් එහෙම නැත්නම් සැලකිය යුතු බලපෑමක් සිදු කරනවා. අපි ඊළඟට බලමු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නයිට්‍රජන් වල ආම්ලික ඔක්සයිඩ් පරිසරයට නිකුත් වෙන්නේ කොහොමද කියන එක. ඒතර ප්‍රධානම කාරණය තමයි ඛනිජ තෙල් භාවිත කරලා වාහන ධාවනයේදී සිදුවන ඉන්ධන දහනය. අපි දන්නවා අභ්‍යන්තර දහන එන්ජිමේදී තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. අපි දන්නවා සාමාන්‍ය තත්ත්වයකදී නයිට්‍රජන් වල බන්ධනය කඩන්න බැරි හින්දා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා නොකරාට වාහනයක අභ්‍යන්තර දහන එන්ජිමේදී ඉතා ඉහළ උෂ්ණත්වයකට පත් වෙනවා. අන්න එතනදී ඒ ශක්තිය ලබාගෙන ඉන්ධන දහනය සඳහා ගන්න සාමාන්‍ය වාතයේ තියෙන නයිට්‍රජන් එම වාතයේ මඩංග ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා නයිට්‍රික් ඔක්සයිඩ් හැදෙනවා. හැදෙන ඔක්සයිඩ් නයිට්‍රික් ඔක්සයිඩ් තවදුරටත් ඔක්සිකරණය වෙලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා වාහනයේ පිට අර්ධුමත් එක්ක පරිසරයට නිදහස් වෙනවා. ඉතින් මේක තමයි අපිට තියෙන විශාලම ගැටලුව පරිසරයට නයිට්‍රජන් වල ආම්ලික ඔක්සයිඩ් පරිසරයට නිදහස් වෙනකම. ඒතර මේ ආම්ලික ඔක්සයිඩ් වායුගෝලයේ තියෙන ජලයත් එක්ක එකතු වෙලා ප්‍රබල අම්ලයක් වෙන නයිට්‍රික් අම්ලය ඇති වෙනවා. ඉතින් මේක ප්‍රධාන වශයෙන් බලපානවා වැසි ජලයේ ආම්ලික තත්ත්වයක් ඇතිවීම සඳහා. හොඳයි. එහෙනම් අපි බලමු ඊළඟට සල්පවල ආම්ලික ඔක්සයිඩ් වායුගෝලයට එකතු වෙන්නේ කුමන ආකාරයෙන්ද කියන එක. එතනදිත් අපිට කොටස් දෙකකට කඩලා අධ්‍යයනය කරන්න පුළුවන් ස්වභාවික ක්‍රම සහ මිනිසාගේ ක්‍රියාකාරකම් මගින් කොහොමද පරිසරයට මේවා නිදහස් වෙන්නේ කියන එක. ඉතින් මුලින් බලමු අපි ස්වභාවික ක්‍රියාවලිය. යමහල් විදාරණයේදී නැත්නම් අපි කිව්වා කලිනොත් ගිනි කඳු පුපුරනකොට ඒ අලුත් සමග සල්ෆර් ඩයොක්සයිඩ් වායුව කෙලින්ම වායුගෝලයට නිදහස් වෙනවා. දැන් තමයි නිර්වායු තත්ත්වයටදී සාගරවල සහ ජලාශවල පතුලේ රොම්මඩ ආශ්‍රිතව මේ වෙන්නේ නිර්වායු තත්ත්වයටදී රොම්මඩ ගතිය තියෙන්න ඕන. ආශ්‍රිතව ජීවත් වෙන සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මුලින්ම ඇති වෙනවා H2S වායුව. ඉතින් මේ හැදෙන H2S වායුව ජලයෙන් මතු පිට ඇවිල්ලා වායුගෝලයට නිදහස් වුණාම වායුගෝලයේ මගින් ඔක්සිකරණය වෙලා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව බවට පත්වීම සිදු වෙනවා. ඒතර මේ ගැන කතා කරපුවාම මේ H2S ඔක්සිකරණයෙන් සෑදෙන සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉතාම අඩුයි. ඒතර මේ ස්වභාවික ක්‍රම මගින් පරිසරයට නිකුත් වෙන SO2 වායු ප්‍රමාණය SO2 වායු සාන්ද්‍රණය ඉතාම සුළු වෙන හින්දා ස්වභාවික ක්‍රම මගින් පරිසරයට එකතු වෙන සල්ෆර් ඩයොක්සයිඩ් නිසා ඇත්තටම වැසි ජලයේ ආම්ලික වීමක් වෙන්නේ නැති තරම්. ඉතින් මේකේ දායකත්වය ඉතාම අඩුයි. එවනම් අපි ඊළඟට බලමු මිනිස් ක්‍රියාකාරකම්. අපි දන්නවා පොළොවෙන් හරලා ගන්න ඛනිජ තෙල් නැත්නම් බොර තෙල් පිරිපහදුවෙන් ලැබෙන ඉන්ධන වර්ග ඩීසල්, දැවි තෙල් ආදී ගොඩාක් දේවල් තියෙනවා. මේ වගේ අපද්‍රව්‍ය ලෙස තියෙනවා සල්ෆර්. එතකොට ඉන්ධන දහනය වෙනකොට මේ සල්පත් ඔක්සිජන් එක එකතු වෙලා සල්ෆර් ඩයොක්සයිඩ් බවට පත්වීම සිදු වෙනවා. ඒක අපිට වළක්ව ගන්න බෑ. ඉතින් මේවා දහනයේදී විශාල වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිදහස් වෙනවා. ඊට අමතරව විදුලි බලාගාර ආශ්‍රිතව ගල් අඟුරු අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නවා, ඉන්ධනයේ වශයෙන් අපි යොදා ගන්නවා. එතනදී ඒ වගේ තියෙන අපද්‍රව්‍ය වශයෙන් සල්ෆර් සහ සල්ෆර් අඩංගු සංයෝග පෙරස් සල්ෆයිඩ් FeS. ඉතින් මේවා ගල් අඟුරු දහනය වෙනකොට මේ සංයෝග සහ සල්ෆර් දහනය වෙලා පරිසරයට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නිකුත් වීම සිදු වෙනවා. එතකොට මේ ඔයගලන්ට රූප සටහන් වලින් පේනවා ඇති මේ විදුලි බලාගාරයක් ආශ්‍රිතව පරිසරයට නිකුත් වෙන දුම මේ ගිනි කන්දක් අපි කියනවා සක්‍රීය වෙනවා, විධාරණය වෙනවා. කොච්චර අලු දූවිලි අංශු සල්ෆර් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයක් පිට වෙනවා ඇද්ද? රූප සටහන් තියෙනවා. අපිට එකෙන් වටහා ගන්න පුළුවන්. මේ වගේ තරම කොච්චරද කියන එක හිතා ගන්න පුළුවන්. එතකොට මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ නිපදවන SO2 ප්‍රමාණය ඒක ඒ නිපදවන ප්‍රදේශයට පමණක් සීමා වෙනවා. ගිනි කඳු තියෙන ප්‍රදේශවල වායුගෝලයේ සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. උදාහරණයක් ඇටියට ගල් අඟුරු බලාගාරයවට වැඩි. එහෙමනම් මේවා වායුගෝලයේ තියෙන ජල වාෂ්පත් එක්ක එකතු වෙලා සල්ෆියුරික් අම්ලය ඇති වෙනවා. සල්ෆියුරික් කියලා කියන්නේ ප්‍රබල අම්ලයක්. එහෙමනම් ඍජුවම ආම්ලික වර්ෂාව සඳහා නැත්නම් වැසි ජලයේ ආම්ලික වීමට මේක හේතු වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති නයිට්‍රජන් වල ඔක්සයිඩ් සහ සල්ෆර් වල ඔක්සයිඩ්
ස්වභාවික විදිහටත් පරිසරයට නිදහස් වෙනවා ස්වභාවික ක්‍රම මගින් මිනිස් ක්‍රියාකාරකම් මගිනොත් පරිසරයට නිදහස් වෙනවා. එතකොට මේ වායු වර්ග දෙකම ස්වභාවිකව නිදහස් වුණාට අම්ල වැසි සඳහා ලබා දෙන දායකත්වය ඊටම අඩුයි. මිනිසාගේ ක්‍රියාකාරකම් මගින් තමයි වැඩිපුරම අම්ල වැසි සඳහා දායකත්වය ලැබිලා තියෙන. ඒ නිසා මේවා වර්තමාන වෙනකොට නැවත නැවතත් හිතා බලන්න අපිට අවශ්‍ය වෙන කාරණා. ඒකට බලමු එහෙමනම් මේ ආම්ලික වායු මගින් වැසි ජලයේ H ධන සාන්ද්‍රණය වැඩි වෙන ආකාරය එහෙම නැත්නම් වැසි ජලයේ ආම්ලික වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් pH එක අඩු කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ ප්‍රතික්‍රියා දක්වපුවාම ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති කර්මාන්ත රසායනයේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත නයිට්‍රික් අම්ල නිෂ්පාදනය සහ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේ ප්‍රතික්‍රියා ටිකමයි මේ තියෙන්නේ. ඉතින් මේවා තවදුරටත් තහවුරු වෙයි. ඒවායේ මතකේ පාවිච්චි කරලා මෙතනදී උත්තර ලියන්නත් පුළුවන්. එතකොට අභ්‍යන්තර දහන එන්ජිම තුලදී මේ නයිට්‍රජන් වලින් හැදෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් මොනොක්සයිඩ්. තවදුරටත් නයිට්‍රජන් ඩයොක්සයිඩ් මොනොක්සයිඩ් ඔක්සිකරණය වෙලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේ ඇති වෙන NO2 වායුව ඔක්සිජන් නැති වෙට ජලය සමග නැත්නම් වාතයේ තියෙන ජල මාස්පත් එක්ක එකතු වෙලා නයිට්‍රික් අම්ලය හැදෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් ගැන හිතමුවත් එහෙමයි. පරිසරයට අර විවිධාකාරයෙන් එකතු වෙච්ච සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකරණය වෙලා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් හැදෙනවා. හැදෙන සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ජලය එක්ක එකතු වෙලා සල්ෆියුරික් අම්ලය බවට පත් වෙනවා. ඒකට සල්ෆියුරික් අම්ලය බවට පත් වෙනකොට ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. අපි ඕගොල්ලන්ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනකොට මේ දෙකෙන් කොයික ලිව්වත් හරි. ඒක නිසා මේ දෙකෙන් එකක් මතක තියාගත්තම ඇති. එතකොට දැන් අපි කතා කරා එක පැත්තකින් නයිට්‍රජන් ඔක්සයිඩ් මගින් නයිට්‍රික් අම්ලය ලැබෙනවා. සල්ෆර් වල ඔක්සයිඩ් මගින් සල්ෆියුරික් අම්ලය ලැබෙනවා. ඔබ දන්නවා හොඳ ආකාරවම නයිට්‍රික් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා හැදෙන කාබොනික් අම්ලයට වඩා ඊටාම ප්‍රබල අම්ල. එහෙමනම් මේවා පූර්ණ වශයෙන් විඝටනය වෙලා ලැබෙන H ධන මගින් වැසි ජලයේ ආම්ලිකතාවය ගොඩක්ම වැඩි වෙනවා. එහෙම නැත්නම් pH එක අඩු වෙනවා. ඒතකොට මේවා වැසි ජලයේ සමග ගොඩබිමට ළඟා වෙනවා. එහෙමනම් සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් පරිසරයේ කොච්චර තිබුණත් කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා අනිපදවන කාබොනික් අම්ලය මගින් pH එකේ පහත හෙලනවට වඩා වැඩි ප්‍රමාණයකින් මේ ප්‍රබල අම්ල දෙක මගින් pH එකේ පහත හෙලන ප්‍රමාණය වැඩි. ඒ නිසා මේවා පෘථිවි පෘෂ්ඨයට පතිත වුණාම සිදුවෙන හානිකර තත්ත්වය වැඩි. එහෙමනම් වැහි ජලයේ pH එකේ මේ ආම්ලික වායු හින්දා 5.6ට වඩා අඩු වෙනවා. 5.6ට වඩා අඩු වෙනවා. ඉතින් මේකට තමයි අපි කියන්නේ අම්ල වැස්ස. අම්ල වැස්ස කියලා කියන්නේ මේක. ඉතින් මේක විශාල ගැටලු රාශියක් ඇති කරනවා මේ ආම්ලික වැස්ස. හොඳයි දරුවනේ. එහෙනම් අපි ඊළඟට බලමු මේ ජලය ආම්ලීකරණය වීම නිසා අපිට ඇති වෙන බලපෑම. අපිට ඇත්තටම බලපෑමක් නැත්නම් අපි මේවා ගැන කතා කරන්නේ අපිට වැඩක් නැහැ. එහෙනම් අපිට විශාල වශයෙන් මිනිසා ඇතුළු ශාක සහ සත්තුන්ට පෘථිවි මත තියෙන ගොඩනැගිලි ඉදිකිරීම වගේ දේවල් වලට ගැටලු ඇතිවන නිසා තමයි අපි මේවා ගැන කතා කරන්නේ. ඒතර අපි දන්නවා මේ ජලයේ ඉන්න ජීවීන්, ජලජ ජීවීන් ජලයේ pH එකේදී ඉතාම සංවේදී. ඒ කියන්නේ ජලයේ යම්කිසි ජීවීන්ට ජීවත් වෙන්න සුදුසු නැත්නම් අපි කියන ප්‍රශස්ත pH එකක් තියෙනවා. ඊට වඩා pH එක අඩු වෙන්න පුළුවන්, ඊට වඩා pH එක වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙච්ච ගමන් ඒගොල්ලෝ ඒවට විවිධාකාරයෙන් ක්‍රියාකාරකම් දක්වන නැත්නම් ඒගොල්ලන්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. ඒක නිසා මේ අම්ල වස්ය ජලාශ වලට එකතු වෙච්ච ගමන් pH එකේ සුළු වශයෙන් අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් මේක ජීවීන්ට අහිතකර ලෙස බලපානවා. ඒ නිසා මෙන්න මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මසුන් සහ අනිකුත් ජල ජීවීන්ගේ හැසිරීම් රටාවල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ජලයේ ඉන්න බිත්තර සහ නොමේරු සතුන් විනාශ වෙන්න පුළුවන්. බිත්තර සහ නොමේරු සතුන් විනාශ වුණා කියලා කියන්නේ අදාළ ජීවීන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ නැහැ. ඒතර මේ කරුණු සියල්ලකින්ම මොකද වෙන්නේ? ඉතා විශාල වශයෙන් ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙනවා. ජලයේ ආම්ලීකරණය බලපෑම ගත්තම ජලජ ජීවීන් ජලයේ සිදුවෙන සුළු pH වෙනසකටත් ඉතාම සංවේදී. ඒ නිසා මේ ආම්ලික වර්ෂාව ජලාශ වලට පතිත වුණාට පස්සේ ජලාශ වලට මිශ්‍ර වුණාට පස්සේ ඒක විශාල වශයෙන් ජලජ ජීවීන්ට අහිතකර ලෙස බලපානවා. එතනදී අපි සැලකුවොත්
මසුන් සහ අනිකුත් ජීවීන්ගේ හැසිරීම් රටා වෙනස් වෙනවා. ඔවුන්ගේ ඉන්ද්‍රිය වර්ධනය අඩාල වෙනවා. ඊට අමතරව බිත්තර සහ නොමේරු සතුන් විනාශ වෙනවා. ඉතින් මේ සියලුම කාරණා බලපුවාම අපිට තේරෙනවා ආම්ලික වැස්ස නිසා ජලාශ වල ජලයේ ආම්ලික තත්ත්වයටපත් වීමෙන් ජෛව විවිධත්වයට විශාල වශයෙන් හානි සිදු වෙනවා. සමහර අය සමහර ජීවීන් වඳ වෙලා යන්නම පුළුවන්. ඊට පස්සේ බැලුවොත් මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි වීමෙන් මේ කොරල් පර සෑදෙන කොරල් පර නිර්මාණය වෙන්නේ කොරල් බුහුබාවා කියන ශුද්ධ සතෙක්ගෙන් මෙයා විනාශ වෙනවා. එතකොට කොරල් පර සෑදෙන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. කොරල් පර විනාශ වුණා කියලා කියන්නේ මුහුදු කාදනය විශාල වශයෙන් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව කොරල් පර සුදු වෙනවා. නැත්නම් අපි කියනවා විරංජනය වෙනවා. ඉතින් මේ තියෙන්නේ හොඳ කොරල් පරයක්. මේක ජීවි ගණනාවක් ඉන්නවා. ඉතින් මේක ආම්ලික නැත්නම් මේ මුහුදු ජලයේ සාගර ජලයේ ආම්ලික වීම නිසා විරංජනය වීම තමයි මෙතනින් පෙන්눔 කරන්නේ. ඊළඟට තමයි වනාන්තර වලට දිගින් දිගටම අම්ල වැසි පතිත වීම නිසා ශාක පත්‍රවල ක්ලෝරොෆිල් විනාශ වෙනවා. ශාක පත්‍රවල ක්ලෝරොෆිල් විනාශ වෙනවා. මේ රූපසරාණින් පෙන්වලා තියෙන්නේ ඒක. මේ තියෙන්නේ හොඳ ශාක පත්‍රයක්. මේ තියෙන්නේ නිරන්තරයෙන්ම අම්ල වැසි වලට නිරාවරණය වීම නිසා ක්ලෝරොෆිල් විනාශ වූ ශාක පත්‍ර. ඊළඟ කාරණේ තමයි දිගින් දිගටම අම්ල වැසි වලට නිරාවරණය වීම නිසා ශාක විනාශ වෙනවා. ශාක විනාශ වෙන්නේ ඉහළ සිට පහළට. ඉහළ සිට පහළට මේ රූපසරාණෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. තව කාරණයක් තමයි පස ආම්ලික වීමෙන් සාමාන්‍යයෙන් අපි කියනවා පසේ නොදිය වෙන පාංශු ව්‍යුහය සමග තදින් බැඳී පවතින විෂ සහිත ලෝහ අයන තියෙනවා. මේවා ලේසියෙන් ජලාශය වලට එකතු වෙන්නේ නැහැ, ජලයට එකතු වෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ඇලුමිනියම් ධන 3, කැඩ්මියම් ධන 2, CR ධන 3, මර්කියුරික් අයන වගේ ඒවා. ඉතින් මේවා ජලයේ පස ආම්ලික වීම නිසා ඒවා දිය වෙලා ජලයට එකතු වෙනවා. ඉතින් මේවා ඒ සාන්ද්‍රණය ඉහළ වීමෙන් ඉතා විශාල වශයෙන් ජල ජීවීන් සහ මිනිසුන්ට අහිතකර තත්ත්ව උදා කරලා දෙනවා. තවත් කාරණයක් තමයි හුණුගල් ආශ්‍රිත බදාම සිමෙන්ති වගේ දේවල් භාවිතා කරලා ඉදි කරලා තියෙන ගොඩනැගිලි වෙන්න පුළුවන්, ප්‍රතිමා වගේ දේවල් වෙන්න පුළුවන්. අම්ල වැසි වලට බලපෑමෙන් ඒවා කාදනය වෙනවා. එතකොට මේ රූප සටහන් වලින් පෙන්වන්න කරන්නේ ඒවට උදාහරණ මේ දීර්ඝ කාලීනව වැසි මොනවාද අම්ල වර්ෂාවට නිරාවරණය වීම නිසා ක්‍රමක්‍රමයෙන් දිය වෙලා ප්‍රතික්‍රියා කළා යනවා. මෙතන රූප සටහනත් එමයයි. ඉතින් මේ වගේ විශාල බලපෑමක් එන එකක් තමයි ටච් මහල්. අපි දන්නවා මේක ඉන්දියාවේ තියෙන ලෝක ප්‍රසිද්ධ නැත්නම් විශාල යුනෙස්කෝ ආයතනය මගින් නම් කරලා තියෙන ලෝක උරුම වලින් එකක්. මේක යම් කිසි තරමක් දුරට අවපහගැන්විලා තියෙන. අවපහගැන්විලා තියෙන හේතුව තමයි අම්ල වැස්සේ බලපෑම. ඒක නිසා සාමාන්‍යයෙන් අපි දන්නවා ටච් මහල් වලට කිලෝමීටර ගානකින් වාහන නවත්තලා පයින් හෝ පුට් සයිකල් වලින් තමයි යන්නේ. මේක තවදුරටත් හානි වීම වළක්වා ගන්න. ඒතර වනාන්තරවල ගත්තම මේ බලන්න ඕගලන්ට පේනවා ඉහළ සිට පහළට තමයි ශාකවල පත්‍ර මැරීගෙන පහළට යන්නේ. ඉතින් මේ වගේ විශාල බලපෑමක් එල්ල වෙනවා අම්ල වර්ෂාව, ආම්ලික වර්ෂාව නිසා. හරි. එහෙමනම් අපේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට එකතු වෙන ආම්ලික වායු වලින් අම්ල වැසි ඇති වෙනවා. ඒව මගින් විශාල බලපෑමක් ඇති වෙනවා. එහෙමනම් අපි මේ ඇති වෙන බලපෑම අවම කරගන්න මොනවාද අපේ මට්ටමින් අපිට කරන්න පුළුවන් දේවල් කියලා අපි කතා කරන්න ඕන. ඒතර මේ තියෙන්නේ අම්ල වැසි අවම කරන්න. අපිට අම්ල වැස 100%ක් නවත්තන්න බෑ. 100%ක් නවත්තනවා නම් ආම්ලික වායු නිපදවන කර්මාන්ත නවත්තන්න ඕන. දැන් යකඩ නිස්සාරණය අපිට නවත්තන්න බෑනේ. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය අපිට නවත්තන්න බෑ. එහෙමනම් ඒවා අපිට 100%ක් නවත්තන්න බෑ. අපිට පුළුවන් යම් කිසි මට්ටමකට සීමා කරන්න නැත්නම් අවම කරන්න. එතනදී මෙන්න මේ වගේ කරුණු කීපයක් ගැන අපි අවධානය යොමු කරනවා. එකක් තමයි ගල් අඟුරු හෝ ඩීසල් බලාගාර තුළ අඩු සල්ප ප්‍රතිශතයක් සහිත ගල් අඟුරු හෝ ඩීසල් යොදා ගන්න. ඒතකොට ගල් අඟුරු බලාගාරවලදී අපි ගල් අඟුරු පාවිච්චි කරනකොට සල්ප හැකිතාක් අයින් කරපුව කියන පිරිසුදු කරපු සල්ප තමයි භාවිතා කරන්නේ. එතකොට වායුගෝලයට නිදහස් වෙන සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. තව කාරණයක් තමයි බලාගාර මගින් සල්ෆර් ඩයොක්සයිඩ් දැන් සල්ෆර් හෝ සල්ෆාඩංගු සංයෝග තිබිලා සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනකොට
පිට වෙන වායු වෙනත් විදිහකට ප්‍රතික්‍රියාවකට භාජනය වෙලා ඒවා අවක්ෂේප කරලා ඉවත් කරනවා. ඒතර එතනදී මේ එක පාවිච්චි කරන එක ක්‍රමයක්. සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන් බාෂ්පික ද්‍රව්‍යයක් එකතු කරනවා. උදාහරණයක් ඇටියට කැල්සියම් කාබනේට්. ඒතර කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් පිට වෙන සල්ෆර් ඩයොක්සයිඩ් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම කැල්සියම් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. එතකොට පරිසරයට සල්ෆර් ඩයොක්සයිඩ් මුදාහරණයක නවතිනවා. තව එකක් තමයි විශේෂයෙන්ම විදුලි බලාගාර ආශ්‍රිතව අපවායු නැත්නම් ඉවත් වෙලා යන වායු වල තියෙන සල්ෆර් ඩයොක්සයිඩ් ඝන ද්‍රව්‍ය බවට පත් කරන අපි යොදා ගන්නවා හුණු දියර. හුණු දියර කියලා කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොටත් කැල්සියම් සල්ෆයිඩ් වශයෙන් අවක්ෂේප වීම සිද්ධ වෙනවා. තවත් කාරණයක් තමයි වර්තමානයේ මේ ගැන විශේෂ වැඩිපුර කතාබහට ලක් වෙනවා ගල් අඟුරු සහ ඩීසල් වෙනුවට පරිසර හිතකාමී ඉන්ධන. එහෙම නැත්නම් විකල්ප බලශක්ති ප්‍රභව ගැන අවධානය යොමු වෙලා තියෙනවා. උදාහරණයකට සූර්ය ශක්තිය, සුළං ශක්තිය, මුහුදු රළ ශක්තිය, භූතාප ශක්තිය, න්‍යෂ්ටික ශක්තිය. ඉතින් මේවා යොදාගත්තම පරිසර දූෂණය ඊටාම අවමයි. ඒ නිසා වර්තමානයේදී වැඩි නැඹුරුතාවයක් දක්වනවා. එhmenan අපි මේ කොටසෙන් අපි කතා කරේ අම්ල වැසි පිළිබඳව. ඒකට අම්ල වැසි කොහොමද සිදුවෙන්නේ? අම්ල වැසි සිදුවෙන්න මොනවාද බලපාන හේතු? ඒව මගින් ඇතිවෙන පරිසරික අහිතකර බලපෑම් මොනවාද? ඒ බලපෑම් අවම කරගන්න නම් අපි සිදු කරන්න ඕනේ මොන වගේ ක්‍රියාවලිද කියන එක. එහෙමනම් අපි මේ කතා කරපු කොටස සාරාංශ කිරීම සඳහා චූටි වීඩියෝ එකක් තියෙනවා. අපි ඒක බලලම මේ කොටස නතර කරමු. හොඳයි දරුවනේ. එහෙනම් අපි සලකා බලමු දූෂක වායු නිසා පරිසරයේ සිදුවන බලපෑම් වලින් දෙවෙනි බලපෑම ගෝලීය උණුසුම ඉහළ යාම. ගෝලීය උණුසුම ඉහළ යාම. ඒතකොට මෙතනදී අපි දැනගන්න ඕනේ මේ හරිතාගාරයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ පොඩි අවබෝධයක් අපි ලබා ගන්න ඕනේ. හරිතාගාරයක්. මොකද හරිතාගාර ගෝලීය උණුසුම කියන එකට සමහරව කියන හරිතාගාර ආචරණය කියලා. ඇත්තටම හරිතාගාර ආචරණය කියන එක ස්වභාවික හොඳ ක්‍රියාවලියක්. නමුත් ගෝලීය උණුසුමයි හරිතාගාර ආචරණය කියලා කියන්නේ එකිනෙකට හත්පසින් වෙනස් කරුණු දෙකක්. ඒතර හරිතාගාර අපි පාවිච්චි කරන්නේ කෘෂි භෝග වගා කරන්න. ඒතර අපි දන්නවා කෘෂි භෝගයක් වගා කරනකොට යම් ප්‍රශස්ත උෂ්ණත්වයක් පැවතෙන්න ඕන ඒ භෝගයේ ජීවිත කාලය පුරා. දැන් වී වගා කරනවා නම් අපි සාමාන්‍යයෙන් කෙටි කාලින වී තියෙනවා මාස 6ක් විතර කාලයක් ගන්න වී තියෙන ඒ කාලයේ පුරාවටම යම් ප්‍රශස්ත උෂ්ණත්වයක්. මේ ප්‍රශස්ත කියන වචනේ වැදගත්. උෂ්ණත්වයක් කියන එක. උෂ්ණත්වය කියනකොට සෙල්සියස් අංශක 0ත් උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 100ත් උෂ්ණත්වයත්. අපි දන්නවා 100 දිවත් 0 දිවත් ශාක වර්ධනය වෙන්නේ. එහෙමනම් ශාක වර්ධනය සඳහා යම්කිසි උෂ්ණත්වයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා ප්‍රශස්ත උෂ්ණත්වය. එහෙමනම් මේ ප්‍රශස්ත උෂ්ණත්වය අදාළ භෝගයේ ජීව කාලය පුරාම අත්‍යවශ්‍ය වෙනවා.
ඒකට අපි දන්නවා පෘථිවිය කියන්නේ ගෝලාකාර වස්තුවක්. සූර්යාගෙන් ලැබෙන සූර්ය කිරණ සමකයේ ආසන්නයේ අවුරුද්දේ බොහෝ කාලයක් දවස් 365න් වාගේ යම්කිසි ඒකාකාරී මට්ටමකට ලැබෙනවා. නමුත් ද්‍රවාසන්න ප්‍රදේශ වලට යනකොට ලැබෙන උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ඍතු ભેදය කියන එක ඇති වෙනවා. ඒ අනුව ප්‍රශස්ත උෂ්ණත්වය ලැබෙන කාල සීමාව ඊටාම කෙටි. ඒ හින්දා ශාක නොවැඩෙන තරම්. වැඩුණත් ඒ වගේ ශාක වැඩුණත් සති දෙකක් තුනක් පමණ ජීව කාලයක් තියෙන ශාක තමයි වර්ධනය වෙන්නේ. එතකොට සති දෙකක් තුනක් ඇතුළත එයාගේ ජීවිත කාලය ඉවරයි. උදාහරණයක් ඇටියට තුන්ද්‍රා ප්‍රදේශවල තියෙන ශාක සති දෙකක් තුනක් පමණ තමයි වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ මගහරවා ගන්න අපි පාවිච්චි කරනවා මේ හරිතාගාර කියන ඒවා. ඒතර ලංකාවේ වුණත් ගත්තම මේ කඳුකර ප්‍රදේශවල අඩු උෂ්ණත්වයක් පවතිනවා. විශේෂයෙන්ම නුවරඑළිය අපිට ඉවත් වෙන බණ්ඩාර ප්‍රදේශෙත් යම්කිසි මට්ටමකට උෂ්ණත්වය අඩුයි. මේ නිසා තමයි මිනිස්සු පෙළඹෙලා තියෙන්නේ මේ හරිතාගාර තුල භෝග වගා කරන්න. ඒතර හරිතාගාරයේදී තියෙන විශේෂත්වය තමයි පිටත පරිසරයේ උෂ්ණත්වයට වඩා හරිතාගාරයක් තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනවා. ඉතින් මේ නිසා බාහිර උෂ්ණත්වය අඩු වුණත් හරිතාගාරය තුල අර භෝගයේ වර්ධනය වෙන්න අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය දීර්ඝ කාලයක් තුල පවත්වා ගන්න පුළුවන්. අපි බලමු මේ හරිතාගාරයක ක්‍රියාකාරීත්වය කොහොමද? හරිතාගාරයක් තුල උෂ්ණත්වයේ බාහිර පරිසරයේ උෂ්ණත්වයට වඩා වැඩි වෙන්නේ කොහොමද කියන එක. ඒතර හරිතාගාරයක් අපි නිර්මාණය කරන්නේ මේක ඇත්තටම ආරක්ෂිත ගෘහයක්. කෘමි සතුන්ගෙන් එහෙම හානි ආරක්ෂා කරගන්න පුළුවන්, වර්ෂාවෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. මේ හරිතාගාරයේ බිත්ති සහ ඉහළ වහල නිර්මාණය කරලා තියෙන්නේ සූර්ය කිරණ විනිවිද යන විදිහට පාරදෘශ්‍ය ද්‍රව්‍ය වලින්. එක්කෝ පොලිතීන් වලින් එහෙම නැත්නම් වීදුරු වලින් හදන්නත් පුළුවන්. ඒතකොට මේ සූර්යාගේ සිට පැමිණෙන දෘශ්‍ය සහ පාරජම්බුල කිරණ පසහෝ මේ ගොඩබිම තියෙන වෙනත් ද්‍රව්‍ය මගින් උරාගෙන අඩු ශක්ති UV කිරණ හෝ දෘශ්‍ය කිරණ ලෙස නැවත ආපහු හැරිලා යනවා. මේකට අපි කියනවා ප්‍රතිවිකිරණය වෙනවා කියලා. ප්‍රතිවිකිරණය වෙනවා. එතකොට මේ පස මගින් නැත්නම් පෘථිවියේ තියෙන දේවල් මගින් උරා ගන්නාලද අර පාරජම්බුල කිරණවල සහ දෘශ්‍යවල ශක්තියෙන් කොටසක් අදෝරක්ත කිරණ ලෙස ප්‍රතිවිකිරණය කරනවා. ඒතර අදෝරක්ත කිරණ කියලා කියන්නේ අපි දන්නවා තාප කිරණ. දැන් අපි ගිනි ගොඩක් ළඟ ඉන්නකොට අපිට උණුසුම දැනෙන්නේ අදෝරක්ත කිරණ නිසා. ඉතින් මේකට අපි කියනවා තාප කිරණ. මේ අදෝරක්ත කිරණ මගින් ප්‍රතිවිකිරණය කරනවා. ඒතර මේ අදෝරක්ත කිරණ හරිතාගාරයේ තුල වැඩි ප්‍රමාණයක් පරාවර්තනය වෙලා ඒ තුල රැඳිලා තියෙන ප්‍රමාණය වැඩි. රැඳිලා තියෙන ප්‍රමාණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒ හරිතාගාරය තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් මගින් සහ ජල වාෂ්ප මගින් ඒ අදෝරක්ත කිරණවල තියෙන තාපය උරා ගන්නවා. තාපය උරාගත්තම ඇතුළත උෂ්ණත්වය යම් කිසි මට්ටමකට ඉහළ යනවා. ඉතින් මේක තමයි හරිතාගාරයක් තුල සිදුවන ක්‍රියාවලිය. ඇත්තටම අපේ පෘථිවිය ගත්තමත් මේ හරිතාගාරයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් පෘථිවිය හරිතාගාරයක් විදිහට ක්‍රියාත්මක වෙලා සාමාන්‍ය පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක විතර අගයක් ගන්න මෙන්න මේ හරිතාගාර ආචරණය කියන ක්‍රියාකාරීත්වය නිසා. වැරදිලාවත් මේ හරිතාගාර ක්‍රියාවලිය සිද්ධ වුනේ නැත්නම් පෘථිවියේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක ඍණ 16ක් 17ක් 15ක් 16ක් වගේ අගයකටපත් වෙනවා. එහෙමනම් පෘථිවිය තුල ජීවයක් පවතින විදියක් නැහැ. ඇත්තටම ඒ නිසා මේ හරිතාගාර ආචරණය ජීවීන්ගේ පැවැත්මට ඊටාම හිතකර තත්ත්වයක්. එහෙම නොවුනා නම් එහෙම අපි කිව්වා ජීවීන්ට ජීවත් වෙන්න හිතකර තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. අපි බලමු මේ පෘථිවියේ හරිතාගාර ආචරණය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. දැන් අපි කලින් කතා කරා පෘථිවියට ලැබෙනවා සූර්යාගෙන් සූර්ය විකිරණ ප්‍රධාන වශයෙන් අපිට ලැබෙන්නේ UV යම්කිසි UV කොටසක් ලැබෙනවා. ඊට අමතරව දෘශ්‍ය විකිරණ. ඉහළ වායුගෝලයේදී පාරජම්බුල කිරණ අවශෝෂණයකට ලක් වෙනවා. එහෙම නැත්නම් ඒ වගේ ශක්තිය අවශෝෂණය කරනවා. යම්කිසි මට්ටමකට සුළු පාරජම්බුල කිරණ කොටසක් තමයි පෘථිවි පෘෂ්ඨයට පැමිණෙන්නේ. ඔයගොල්ලෝ ඕසෝන් ස්තරය ගැන දන්නවා. ඕසෝන් ස්තරය මගින් පාරජම්බුල කිරණ වල ශක්තිය වැඩි ප්‍රමාණයක් උරා ගැනීම සිදු වෙනවා.
ඒතර මේ පෘථිවිය මත පැමිණෙන පෘථිවි පෘෂ්ඨයට ළඟා වෙන වගේ UV කිරණ වල ශක්තිය ටිකක් නැත්තම් ඊටාම අඩුයි. ඉතින් මේ ශක්තිය මොකද වෙන්නේ? පෘථිවි පෘෂ්ඨය මගින් පස මගින් තියෙන ගොඩනැගිලි ජලය වෙන්න පුළුවන් ජලාශ වෙන්න පුළුවන් මේවා මගින් උරා ගන්නවා ශක්තිය උරාගෙන වෙලා අඩු ශක්තිය අදෝරක්ත කිරණ ලෙස මේ ශක්තිය යම්කිසි ප්‍රමාණයක් විමෝචනය කරනවා. අඩු ශක්තිය. ඊට අමතරව මේ දෘශ්‍ය කිරණ ගත්තම ඒවායින් බොහෝ ඒවා ආපෝසරයක් පරාවර්තනය වෙලා පෘථිවි පෘෂ්ඨයෙන් අවකාශයට පිට වෙලා යනවා. ඒතර මේ පිට වෙන අර ප්‍රතිවිකිරණය වෙච්ච අදෝරක්ත කිරණවල ශක්තිය මේ වායුගෝලයේ අඩංගු සමහර වායු මගින් මේවායේ අඩංගු ශක්තිය උරා ගන්නවා. ශක්තිය උරා ගත්තම මොකද වෙන්නේ? පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමකට ඉහළ යනවා. ප්‍රශස්ත මට්ටමකට. අඩුමක් නෙමෙයි, වැඩිමත් නෙමෙයි ප්‍රශස්ත මට්ටමකට ඉහළ යාම සිද්ධ වෙනවා. ඒතකොට මේ පෘථිවියේ තියෙන වායු වර්ග ගත්තම සමහර වායු වර්ග වලට විතරයි අදෝරක්ත කිරණ වල ශක්තිය උරා ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. අපේ වාසනාවකට පෘථිවියේ අපි දන්නා ප්‍රධාන වායු වර්ග තියෙනවා. වාතයේ පරිමාවෙන් නයිට්‍රජන් තියෙනවා 78ක්, ඔක්සිජන් තියෙනවා 21ක්, ආගන් තියෙනවා 101ක්. මෙන්න මේවට අදෝරක්ත කිරණවල ශක්තිය අවශෝෂණය කරගන්න හැකියාවක් නැහැ. එහෙම වුණා නම් එහෙම පෘථිවියේ උෂ්ණත්වය ඊටාම ඉහළ තත්ත්වයකටපත් වෙනවා. එහෙමනම් ඒක ජීවීන්ට ජීවත් වෙන්න තරම් සුදුසු නොවන තත්ත්වයක් උදා වෙනවා. ඉතින් මේ වගේ විශේෂත්වයක් තියෙනවා. හර්තාගාර ආචරණයේදී මේ අදෝරක්ත කිරණවල ශක්තිය උරා ගන්න පුළුවන් හැකියාවක් තියෙන වායු වර්ග තියෙනවා. වායු වර්ග තියෙනවා. ඉතින් මේ වගේදී අපි කියනවා ඒවට කියන අපි හරිතාගාර වායු. හරිතාගාර වායු. අපි කලින් කතා කරා නයිට්‍රජන්, ඔක්සිජන් වගේ දේවල් වලට ශක්තිය උරා ගන්න බෑ. නමුත් වායුගෝලයේ තියෙන අදෝරක්ත කිරණ වල ශක්තිය උරා ගන්න පුළුවන් වායු වර්ග තියෙනවා. ඉතින් විශේෂත්වයක් තමයි මේ වගේ උරා ගන්නත් පුළුවන් වෙන්න ඕන. ඒවා දීර්ඝ කාලයක් වායුගෝලයේ පවතින්නත් ඕන, ස්ථායීව පවතින්නත් ඕන. මේ කාරණා දෙක ප්‍රධාන වශයෙන්. එතකොට පෘථිවි වායුගෝලයේ තියෙන වායු වර්ග වලින් හරිතාගාර වායුවක් ලෙස ක්‍රියා කරන්න නම් විශේෂ ලක්ෂණ දෙකක් තියෙන්න ඕනේ. අදෝරක්ත කිරණ වල ශක්තිය උරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා වායුගෝලයේ වැඩි කාලයක් ස්ථායීව පැවතෙන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේවා ගැන සැලකපුවම දෙකකට වඩා වැඩි පරමාණු සංඛ්‍යාවක් තියෙන ඕනෑම වායුවකට අදෝරක්ත කිරණ වල ශක්තිය උරා ගන්න හැකියාව තියෙනවා. පරමාණු දෙකකට වඩා. එහෙනම් අපි උදාහරණ බැලුවොත් නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මෙතන H2O කියලා ලියුවොත් පිළිතුර නිවැරදි නැහැ. මෙතන ජල වාෂ්ප කියලා ලියන්න ඕන. නයිට්‍රික් ඔක්සයිඩ්, N2O සහ මීතේන්. ඉතින් මේවට අදෝරක්ත කිරණ වල තියෙන ශක්තිය උරා ගන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් විෂම ද්විපරමාණුක වායු වලට. පරමාණු දෙකකින් හැදිලා තියෙන එකිනෙකට වෙනස් වර්ගයේ පරමාණු උදාහරණයක් තමයි කාබන් මොනොක්සයිඩ්. ඒතර සමද්වි පරමාණුක වායු. කියන්නේ එකම ජාතිය පරමාණු දෙකක් එකතු වෙලා හැදිලා තියෙන අණු වලට අදෝරක්ත කිරණ වල ශක්තිය උරා ගන්න පුළුවන් කමක් නැහැ. තව කාරණයක් තමයි වායුගෝලයේ පවතින වායු ගත්තම අදෝරක්ත කිරණ වල ශක්තිය උරා ගන්න පුළුවන් වුණත් ඒ වාගේ පැවැත්ම කෙටි කාලීනයි නම් එහෙම නැත්නම් අස්ථායි නම් මේවත් හරිතාගාර වායු ලෙස නොසලකා හරිනවා. ඒවා හරිතාගාර වායු ලෙස මේ සලකන්නේ නැහැ. ඒ කියන්නේ අදෝරක්ත කිරණ වල ශක්තිය උරා ගන්න පුළුවන් වුණාට ඒවට වැඩි කාලයක් වායුගෝලයේ තුල ස්ථායීව පවතින්න බෑ. ඒ අනුව පෘථිවි වායුගෝලයේ පවතින හරිතාගාර වායු ගැන අපි සැලකුවොත් අපිට හම්බ වෙනවා ප්‍රධාන වර්ග කීපයක්. ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ් වායුව, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන. මෙන්න මෙතන ගොඩක් අපිට වැදගත් සමහර පිළිතුරු අපිට හම්බ වෙනවා හැලජනීකృత හයිඩ්‍රෝකාබන නෑ. හැලජනීකృత හයිඩ්‍රෝකාබන වුණාට ඒවා වාෂ්පශීලී නැත්තම් හරිතාගාර වායු ලෙස ක්‍රියා කරන්නේ නෑ. ඒ නිසා දරුවනේ ඔයගොල්ලෝ පිළිතුරු ලියනකොට ප්‍රශ්නය හොඳට කියවා තේරුම් අරගෙන නිවැරදි පිළිතුර ලිවිය යුතුයි. ඒකට වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන කියන විදිහට වාෂ්පශීලී කියන වචනේ නැත්තම් මේක නිවැරදි වෙන්නේ නෑ. ඒකින්ද මේවා ගැන පසුගිය විභාග ප්‍රශ්න පරිශීලනය කරලා නිවැරදි පිළිතුර ලියන ආකාරය පුහුණු වීම කළ යුතුයි.
ඊට පස්සේ අපි කිව්වා සමහර ඒවා තියෙනවා අදෝරක්තිකරණ උරා ගන්න පුළුවන් වුණාට ස්ථායීව පවතින්නේ නැහැ. ඒගොල්ලෝ වෙනත් රසායනික ප්‍රතික්‍රියා වලට පත් වෙලා පරිසරයෙන් වායු ගෝලයෙන් ඉවත් වෙලා යනවා. මේවත් හරිතාගාර වායු ලෙස සැලකෙන්නේ නැහැ. අපි උදාහරණ බැලුවොත් සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පරිසරයේ තිබ්බට වායු ගෝලයේ තියෙන ඔක්සිජන් මගින් ඔක්සිකරණය වෙලා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් හැදෙනවා. ජල වාෂ්පත් එක්ක එකතු වෙලා සල්ෆියුරික් අම්ලය බවට පත් වෙලා යනවා. එහෙනම් SO2 වැඩි කාලයක් වායු ගෝලයේ පවතින්නේ නැහැ. මේ විදිහට අනිත් වායු වර්ගත් එහෙමයි. NO2 ගැන අපි කලින් කතා කරලා තියෙනවා. NO ගැන කතා කරලා තියෙනවා. කාබන් මොනොක්සයිඩුත් එහෙමයි. ඉතින් මේවා හරිතාගාර වායු ලෙස අපි සලකන්නේ නැහැ. ඒතර මේ වගේන් අපිට මේ ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් ස්වභාවිකව පවතින වායු වර්ග. නමුත් වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ මිනිසා විසින් විවිධ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරන ලද කෘත්‍රිම වායු. හොඳයි අපි අවධානය යොමු කරමු මේ පෘථිවියේ තියෙන හරිතාගාර වායු වල ප්‍රමාණ සංයුතිය කොච්චර ප්‍රමාණයකින් තියෙනවාද කියන එක. දැන් බලන්න ජල වාෂ්ප ප්‍රතිශතයක් හැටියට දක්වලා තියෙන්නේ 0.01 සිට 0.5ක් දක්වා. ඉතින් ඒකත් අපි දන්නවා ජල වාෂ්ප තියෙන ප්‍රමාණය අදාළ පරිසර තත්ත්ව අනුව වෙනස් වෙනවා. දැන් කාන්තාර ප්‍රදේශයක් ආශ්‍රිතව වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ඉතාම අඩුයි. නමුත් සාගර මුහුදු ආශ්‍රිතව තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ඉතාම වැඩි. කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තම 415යි ppm. ඒ කියන්නේ මිලියනයකට කොටස් ගන්න. මේවා ඔයගොල්ලෝ දන්නවා හොඳට රසායනික ගණනයේ පාඩමේදී අපි වැඩිපුර කතා කරලා තියෙනවා ppm මිලියනයකට කොටස් 415ක්. මීතේන් ගත්තම දැන් මෙතන සංඛ්‍යාත්මකයෙන් බලන්න එපා. දැන් මෙහෙම බලපුවම අපිට පේන්නේ මීතේන් කාබන් ඩයොක්සයිඩ් වලට වඩා වැඩි කියලා. නමුත් වැඩි නෙවෙයි. කාබන් ඩයොක්සයිඩ් වලට වඩා මීතේන් අඩුයි. ppb බිලියනයකට කොටස් ගන්න තමයි 1745. බිලියනයකට කොටස් ගන්න. නයිට්‍රස් ඔක්සයිඩ් ගත්තම 315ක් තියෙන්නේ බිලියනයකට parts per billion. වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන් ගත්තම ප්‍රමාණය අපිට හම්බ වෙනවා 53.3ක්. දැන් කලින් කිව්වා වගේ මේ සංඛ්‍යාත්මක ගෑම් විතරක් දිහා බැලුවොත් අපිට හිතෙන්නේ වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන් තියෙන අඩු ප්‍රතිශතයක් කියලා නෑ. මෙන්න තියෙනවා PPT කියලා කියන්නේ දහසකට කොටස් ගන්න. එහෙනම් ඊටාම වැඩි ප්‍රමාණයක් තියෙන මොනවාද? වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන්. එහෙමනම් මේවට පුළුවන් වැඩි වැඩියෙන් අදෝරක්ත කිරණවල ශක්තිය උරාගෙන වැඩි තාප ප්‍රමාණයක් නිපදවලා පෘථිවිය තුළ උෂ්ණත්වය වැඩි කරන්න. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? පෘථිවිය අර අපි කතා කරපු ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකට ළඟා වෙනවා. නැත්නම් උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේකට තමයි අපි කියන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම කියලා කියන්නේ මේකට. එහෙමනම් හරිතාගාර ආචරණයයි ගෝලීය උණුසුමයි කියලා කියන්නේ එකිනෙකට වෙනස් කරුණු දෙකක්. හරිතාගාර ආචරණය නිසා තමයි පෘථිවියේ ජීවීන්ට ජීවත් වෙන්න තරම් ප්‍රශස්ත උෂ්ණත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර ඒ ප්‍රශස්ත මට්ටම අභිභවා ගියොත් තමයි අපි කියන්නේ ගෝලීය උණුසුම ඉහළ යනවා කියන එක. ඒතර අපි දන්නවා කාර්මික විප්ලවයත් සමගම ඊට පස්සේ ආරම්භයේ දෙවන ලෝකෙදීන් පස්සේ කාර්මික ප්‍රබෝධයත් සමගම කර්මාන්ත ශාලා විශාල වශයෙන් බිහි වෙන්න පටන් ගත්තා. එතකොට ඉන්ධන පරිභෝජනය වැඩි වෙනවා. විවිධාකාරයෙන් හරිතාගාර වායු පරිසරයට නිකුත් වන ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. සංසන්දනාත්මකව අපිට බලා ගන්න පුළුවන් මේකෙන්. කාබන් ඩයොක්සයිඩ් සැලකුවොත් 1750 දී 0.02ක් තිබ්බ එක වර්තමාන අගය වෙනකොට 0.41ක් ආසන්න වශයෙන් දෙගුණයකට වාගේ වැඩි වෙලා තියෙනවා. මීතේන් ගත්තමත් එහෙමයි. නයිට්‍රස් ඔක්සයිඩ් ගත්තමත් එහෙමයි. දැන් බලන්න මේ හැලජනීකృత හයිඩ්‍රෝකාබන් 1750 කියලා කියන්නේ ගොඩාක්ම ප්‍රාථමික යුගයේ කිසිම කර්මාන්තයක් ආරම්භ වෙලා නැහැ. එහෙමනම් හැලජනීකృత හයිඩ්‍රෝකාබන් භාවිතය තිබිලාම නැහැ. නමුත් වර්තමානයේ වෙනකොට ඒකගේ සැලකිය යුතු මට්ටමින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊළඟට අපි කතා කරා හරිතාගාර වායුවක් වශයෙන් ක්‍රියා කරනවා ජල වාෂ්ප. නමුත් ජල වාෂ්ප අපි දන්නවා භූමි සාධක මත, භූගෝලීය සාධක මත සහ
කෙටි කාලීනව වායුගෝලයේ අඩංගු වෙලා තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි සමස්තයක් හැටියට ගත්තම පෘථිවියේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය යම්කිසි නියත මට්ටමක නැත්නම් නොවෙනස්ව පවතිනවා. මේ නිසා ජල වාෂ්ප හරිතාගාර වායුවක් වුණත් ගෝලීය උණුසුමට විශාල දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. විශාල දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. හොඳයි දරුවනේ. එහෙනම් අපි ඊළඟට බලමු මේ හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යන්න. දැන් අපි කිව්වා ප්‍රශස්ත මට්ටමට වඩා ඉහළ ගියොත් තමයි ගෝලීය උණුසුම කියලා කියන්නේ. එහෙනම් ඉහළ යන්න හේතු වන මිනිස් ක්‍රියාකාරකම්. ඒතර අපි දැන් කතා කරලා තියෙනවා හරිතාගාර වායු කියන්නේ මොනවාද? ඒවට උදාහරණ බලමු අපි පළවෙනියෙන්ම කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් අපි දන්නවා ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ඉන්ධන දහනය කරනවා අපේ ශක්තිය අවශ්‍යතාව සඳහා. එතකොට අධික වශයෙන් පරිසරයට පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. අනිත් වර්ගය තමයි මීතේන් වායුව. මේකට අපි කියනවා ජීව වායුව, එහෙම නැත්නම් වගුරු වායුව කියලා. ආකාර ගණනාවකින් මේවා පරිසරයට නැත්නම් වායු ගෝලයට නිදහස් වෙනවා. දිරායන කාබනික අපද්‍රව්‍ය නිර්වායෝ බැක්ටීරියා මගින් වියෝජනයට ලක් වීම. නිර්වායෝ කියන වචනේ නැත්නම් වගන්තියට අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. නිර්වායු තත්වයටදී තමයි මේ ක්‍රියාකාරීත්වය වෙලා මීතේන් පරිසරයට නිදහස් වීම සිද්ධ වෙන්නේ. නාගරික අපද්‍රව්‍ය කුණු කඳු නෙමෙයි මෙතන කඳු ලෙස බැහැර කිරීමේදී විශේෂ නිර්වායු තත්ත්ව ගොඩනගෙනවා. එතනදී බහුල වශයෙන් මීතේන් වායුව පිට වෙලා යනවා. තව කාරණයක් තමයි වගුරු හෝ ජලයාසිත කුසිකර්මාන්තයේ උදාහරණ කරන වීවගාවේදී කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙනවා නිර්වායු තත්ත්වයටදී. එතකොට මීතේන් වායුව නිදහස් වීම සිදු වෙනවා. තවත් කාරණයක් තමයි වමාරා කන සතුන්ගේ. දැන් මෙතන සතුන්ගේ කියලා ගොත් වැරදි. ඇත්තටම හැම සතෙක්ගෙම නෙවෙයි. එහෙමනම් අපෙනුත් මීතේන් වායුව නිදහස් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. වමාරා කන සතුන්ගේ උදාහරණයකට හරක්, එළුව, බැටළුව වගේ බඩවැල් තුලදී ශාක ද්‍රව්‍ය නිර්වායු තත්ත්වයටදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා වියෝජනයෙන් පරිසරයට මීතේන් වායුව නිදහස් වීම සිදු වෙනවා. තවත් එකක් තමයි බොරතෙල් කැණීම් කටයුතු වලදී ස්වභාවික වායුව පෘථිවිය තුල අඩංගු වෙන ස්වභාවික වායුව මේවා වායුගෝලයට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රස්තාරණුත් ඔයගලන්ට පේනවා ඇති මේ හරිතාගාර වායු පරිසරයට නිකුත් වෙන්න දායක වෙන දේවල් කොච්චර ප්‍රතිශතයකින් පරිසරය තුල නැත්නම් ලෝකයේ තුල භාවිතා වෙනවාද කියන එක. ඊළඟට හරිතාගාර වායුව තමයි නයිට්‍රස් ඔක්සයිඩ්. නයිට්‍රස් ඔක්සයිඩ් ගොඩක් වෙලාවට පරිසරයට නිදහස් වෙන්නේ නයිට්‍රජන් අඩංගු සංයෝගය මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හේතුවෙන්. ඒතර නයිට්‍රජන් අඩංගු සංයෝග පසට එකතු කරන්නේ අපි ශාකවලට ශාක මොනවාද වගාවන් කටයුතු වලදී නයිට්‍රජන් අඩංගු පොහොර වශයෙන් මේවා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා නයිට්‍රස් ඔක්සයිඩ් පරිසරයට නිදහස් වීම සිදු වෙනවා. ඊළඟ වර්ගය තමයි වායුමය හැලජනීකృత හයිඩ්‍රෝකාබන. වායුමය එතකොට ඔයගොල්ලෝ අපි කලින් අපි සංසන්දනය කරපු වගුණුත් ඔයගලන්ට තේරෙන්න ඇති වායුමය හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ ඊටාම ප්‍රබල හරිතාගාර වායු. ඒතර මේ වාගේ ප්‍රබලතාවයේ කාබන් ඩයොක්සයිඩ් වගේ දසදහස් ගුණයක්. ඒකින්ද ඊටාම සුළු ප්‍රමාණයකින් මේ වායු වර්ග අඩංගු වෙනකොට ඒකෙන් ඇති වෙන ගෝලීය උණුසුම වැඩි වෙනවා. ඊටාම අහිතකර ලෙස බලපෑම සිද්ධ වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බෙන ගෝලීය උණුසුමට දායක වන හැලජනීකృత හයිඩ්‍රෝකාබන. මේවා එක එක අංක වලින් තමයි හඳුන්වන්නේ. ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, ඒ කියන්නේ ක්ලෝරින්, ෆ්ලෝරින් අඩංගු සංයෝග. උදාහරණත් එක්ක මෙතන දක්වලා තියෙනවා. HCFC කියලා කියනවා අපි හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන්. තව එකක් අපි කියනවා HFC හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන්. මේවා බහුල ලෙස තම විශාල වශයෙන් ගෝලීය උණුසුමට දායක වෙනවා. ඒතර අපි දැන් බලමු මේවා කොහොමද පරිසරයට නිදහස් වෙන්නේ. ඉතින් මේවා මේ අර වගුණුත් ඔයගලන්ට දැක්කා ඉස්සෙල්ලා මේ අපි කතා කරමු වායුමය වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන නිකුත් කරන්න නිෂ්පාදනය කරන්නේ මිනිසාගේ යම් යම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා. එකක් තමයි වායු සමීකරණ යන්ත්‍රවල සිසිල් කාරකයේ වශයෙන් යොදාගන්නේ
මේ වායු වර්ග. ශීතකරණ වලත් එහෙමයි සිසිලන වායු වශයෙන්. සයිවර් ප්ලාස්ටික් නිබදවනකොට පිපුම් කාරක වශයෙන් ප්ලාස්ටික් ඇතුලේ වාතාවකාශය ලබා ගන්න පිපුම් කාරක වශයෙන් උත් පාවිච්චි කරනවා. තව එකක් තමයි මේ දක්වලා තියෙන විසිරුම් කාරක සුවඳ විලවුන්. ඒ කියන්නේ ස්ප්‍රේ කරලා අපි සුවඳ විලවුන් භාවිතා කරන ඒවාගේ විසිරුම් කාරකයේ වශයෙන් මේ හයිඩ්‍රෝකාබනය අපි යොදා ගන්නවා. තවත් එකක් තමයි පලිබෝධනාශක බඳුන් තුළ විසිරුම් කාරක වායුව ලෙස යොදා ගන්නෙත් මේ වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන. කැරපොත්තන්ට මැස්සන්ට වගේ අපි ස්ප්‍රේ කරලා ඒ මඳුරුනාශක මැසිනාශක වගේ දේවල් පාවිච්චි කරනකොට එතනදී විසිරුම් ප්‍රවාහකයේ වශයෙන් අපි පාවිච්චි කරන්නේ මේ වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන්. ඒතර මේවා කොහොමද පරිසරයට නිකුත් වෙන්නේ කියන එක අපි බැලුවොත් එහෙම මේ ශීතකරණය වෙන්න පුළුවන් වායු සමීකරණ යන්ත්‍ර වෙන්න පුළුවන් අලුත් වැඩියා කිරීමේදී මේ වායු වර්ග පරිසරයට නිදහස් වෙන්න පුළුවන් නැත්නම් ලීක් වෙන්න පුළුවන්. මේවා පරිසරයට අපි භාවිතා කරලා ඉවත් කරාට පස්සේ වායු ගෝලයට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ CFC වල නැත්නම් අපි කියනවා වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන් වල තියෙන විශේෂත්වය තමයි මේ වාගේ වායු ගෝලීය ආයු කාලේ වසර 100 ගාණක්. වසර 100 ගාණක්. පහළ වායු ගෝලයේදී අක්‍රීයව විශාල කාලයක් ඉන්න පුළුවන්. මේ වගේ ಗುಣ ගොඩක් තියෙනවා අපි ඉදිරි පාඩමකදී ඒව ගැන කතා කරනවා. එම්නම් දරුවනේ අපි අවසාන වශයෙන් බලමු මේ ගෝලීය උණුසුම ඉහළ ගියාම ඒකෙන් ඇති වෙන අහිතකර බලපෑම් මොනවාද කියන එක. එකක් තමයි ගෝලීය උණුසුම ඉහළ යාම නිසා දවාසිත ප්‍රදේශවල තියෙන අයිස් තට්ටු එහෙම නැත්නම් ග්ලැසියර් දිය වෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ග්ලැසියර් අයිස් තට්ටු දිය වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉහළ යන උෂ්ණත්වයත් එක්ක සාගරයේ ජලය ප්‍රසාරණය වෙනවා. සාගර ජලය ප්‍රසාරණය වෙච්ච ගමන් මුහුදු මට්ටම ඉහළ යනවා. එතකොට වෙරළාසන්න පහත් බිම් මුහුදට යටවීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මුහුදට යට වෙනකොට වෙරළාසන්න පහත් බිම් අපිට ගැටලු රාශියක් පැන නගිනවා. එකක් තමයි මේ ජනාවාස අහිමි වීම. වෙරළාසන්න ඉන්න ප්‍රදේශයේ වෙරළාසන්න ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට සිද්ධ වෙනවා ගොඩබිම් පැත්තට සංක්‍රමණය වෙන. තුඩු ජනාවාස අහිමි වෙනවා. වෙරළාසන්න පරිසර පද්ධති විනාශ වෙන්න පුළුවන්. කරදියේ ගොඩබිම් හිටන පස નિසරු වෙන්න පුළුවන්. තුට ඒ ආසිත වගාබිම් පාළු වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. තවත් කාරණයක් ගත්තම මේ වසංගත රෝග බහුල වීම සහ ශීඝ්‍රයෙන් පැතිරී යාම සිද්ධ වෙන්න පුළුවන්. උෂ්ණත්වයේ සුළු වශයෙන් වැඩි වෙනකොට විශේෂයෙන්ම කෘමි සතුන්ගේ සහ සුදු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන සුදු ජීවී මේ කෘමි සතුන්ගේ බෝවීම ඊටාම වේගවත් වෙනවා. එතකොට ඩෙන්ගු, එබෝලා වගේ රෝග බහුල වෙන්න පුළුවන්. තවත් කාරණයක් තමයි වසරක් තුල අධික උෂ්ණත්වයේ සහිත දින ගාන ඉහළ යාම. මේක ඊටාම වැදගත්. අධික උෂ්ණත්වයේ සහිත දින ගාන නෙවෙයි. වසරක් තුල තියෙන අධික උෂ්ණත්වය වසරක් තුල අධික උෂ්ණත්වයේ සහිත දින ගාන ඉහළ යාම. ඉතින් උෂ්ණත්වයේ වැඩි දින ගාන ඉහළ යනවා නම් ශීත දින ගණන අඩු වෙනවා. එතකොට අපි දන්නවා ඍතු වේදයක් තියෙන රටවල ඒගොල්ලෝ යම්කිසි චක්‍රයකට හුරු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මිනිසා හැරුණකොට අනිත් සත්තු එතකොට ඒගොල්ලන්ගේ ශීත දින ගාන අඩු වෙනකොට ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයට යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්. එහෙම ගියාම සමහරලාට ඒ ජීවීන් වඳ වෙලා යන්නම පුළුවන්. තව කාරණයක් තමයි සුලිසුලං ටොනාඩෝ වැනි තත්ත්ව නිතර ඇතිවීම. මෙන්න මේ කාරණේ වැදගත්. නිතර ඇතිවීම නිතර කියන්නේ කලින් තිබ්බට වඩා වැඩියෙන් ඇති වෙනවා මේ ගෝලීය උණුසුම ඇතිවීම නිසා. සහ ඒවා ඊටා ප්‍රබලව ඇතිවීම. මේ නිසා විශාල පාරිසරික හානි, දේපල වලට, මිනිස් ජීවිත වලට හානි සිදු වෙන්න පුළුවන්. තවත් එකක් තමයි මේ ආක්‍රමණකාරී ශාකසා සතුන් පෙර නොසිටි ප්‍රදේශ කරා සංක්‍රමණය වීම. දැන් උදාහරණයක් විදිහට අපි ඉන්න ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි නම් අපිට ජීවත් වෙන්න බැරි නම් අපිට හිතකර ප්‍රදේශ කරා සංක්‍රමණය වෙනවා. ආන්න ඒ වගේ තමයි සතුනුත්. සතුන් යම්කිසි පරිසර තත්ත්වවලට හැඩගැහිලා ඉන්නේ. ඒගොල්ලන්ගේ පරිසර තත්ත්ව වෙනස් වෙනකොට ඒගොල්ලෝ වෙනත් පරිසර තත්ත්ව නැත්නම් ඒගොල්ලන්ට හිතකර පරිසර තත්ත්වවලට සංක්‍රමණය වෙන්න පුළුවන්. ඒක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. තව කාරණයක් තමයි ලෝකයේ සමහර ප්‍රදේශ අධික ලෙස වියලී යාම ඇති වෙන්න පුළුවන් එක පැත්තකින්. තව පැත්තකින් සමහර ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන්. වර්ෂාපතන රටාව වෙනස් වෙන්න පුළුවන්. තවත් කාරණයක් ගත්තොත් දිගු කාලීන නියන් තත්ත්ව සහ කෙටි කාලයක් තුළ අධික වර්ෂාව ඇතිවීමෙන් ඇතිවන ෂණික ගම් වතුර තත්ත්ව නිසා ගම් වතුර තත්ත්ව නිතර ඇතිවීම. මෙන්න මේ කරුණු ඊටාම වැදගත් ළමයි. උත්තරයක් ලියනකොට
ෂණික ගම් වතුර. දැන් අපි දන්නවා ලංකාවේ දේශගුණික රටාව බලපුවාම යම් අවුරුද්දේ යම් කිසි කාලයකදී අපි බලාපොරොත්තු වෙනවා ගම් වතුර ඇති වෙනවා. ඒකට අපි සූදානම් වෙලා ඉන්නේ. නමුත් මේ ගෝලීය උණුසුම නිසා ෂණික ගම් වතුර අපිට හිතා ගන්නවත් බෑ හිටපු ගමන් ගම් වතුරක් ඇති වෙනවා. සහ නිතර නිතර ඇති වෙමින් මේ වචන පිළිතුරු පත්‍රයේ ලියනකොට මේවා ගැන ඉතාම අවධානය යොමු කරන්න වෙනවා. ස්වභාවික තත්ත්වයේ රටාව වෙනස් වෙනවා මේ ගෝලීය උණුසුම නිසා. ඒකයි මේ කියන්නේ ෂණික ගම් වතුර තත්ත්ව නිතර නිතර ඇතිවීම කියන නිතර නිතර කියලා වචන දෙකක් දාලා තින්නේ. මේ වැඩිපුර ටයිප් වෙලා හැම නෙවෙයි. ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. හොඳයි ඊළඟට අපි කෙටියෙන් සලකා බලමු මේ ගෝලීය උණුසුමත් එක්ක ලෝක දේශගුණික රටාව වෙනස් වෙන්නේ කොහොමද කියලා. එතකොට ලෝකේ බොහෝ මිනිස් ක්‍රියාකාරකම් අපි සැලසුම් කරලා තියෙන්නේ අපි කරගෙන යන්නේ මේ දේශගුණය සම්බන්ධව. උදාහරණයක් ඇරගත්තොත් කුෂි කර්මාන්තය නේ අපිට වැස්ස ලැබෙන්න ඕන කුෂි කර්මාන්ත කටයුතු කරන්න. එහෙමනම් දේශගුණයත් එක්ක මේක සම්බන්ධතාවයක් තියෙනවා. සත්ත්ව පාලනය, සංචාරක කර්මාන්තය, මැටි කර්මාන්තය. ඉතින් මේ දේශගුණික රටා සමග කෙලින්ම තදින්ම බැඳී පවතිනවා. ඉතින් මේ හරිතාගාර ගෝලීය උණුසුම නිසා මේවා මොකද වෙන්නේ? මේ රටාව වෙනස් වීම වලට ලක් වෙනවා. තුන නිසි කාලයට වර්ෂාව නොලැබී යනවා. නියං කාල පරාසය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ නිසා අකල්වැසි ලැබීම, නියං කාල ඇතිවීම, සුලිසුලං, ටොනාඩෝ මේ වගේ අහිතකර සිදුවීම් රාශියක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේවා රටවල් අතර විශාල දේශපාලනික අර්බුද පවා ඇති වෙන්න හේතු වෙන දේවල්. ඒතර මේ අනුව බලාගෙන කියපුවාම මේ ගෝලීය උණුසුම කියන එක මුළු සමස්ත ලෝකයටම බලපාන විශාල ගැටලුවක් වෙලා තියෙනවා. විශාල ගැටලුවක් වෙලා. ඒකට අපි දන්නවා දැන් ගෝලීය උණුසුමට දායක වන වායු වර්ග වැඩි ප්‍රමාණයක් පරිසරයට නිදහස් වෙන්නේ සංවර්ධිත රටවල් වලින්. ඒගොල්ලන්ගේ ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනය ඊටාම වැඩි තුන්වන ලෝකයේ රටවල් මේ අපි වගේ රටවල් වලට වඩා. නමුත් ඒකෙන් ඇති වෙන බලපෑම ඒ රටවල් විතරක් නෙවෙයි සමස්ත ලෝකයටම තමයි ලැබෙන්නේ. ඒකින්ද මේ ගෝලීය උණුසුම කියන එක මුළු ලෝකයටම බලපාන පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙමනම් ලෝකයේම එකතු වෙලා හොයාගන්න ඕන විසඳුම් මේ ගෝලීය උණුසුම ඉහළ යාම අඩු කරගන්න. අපිට නවත්ත ගන්න බෑ. අපි කලිනුත් කතා කරා අම්ලවැසි නවත්තන්න බෑ. අපිට පුළුවන් යම් කිසි මට්ටමකට අඩු කරගන්න විතරයි. එහෙමනම් ගෝලීය උණුසුමත් එහෙමයි. උණුසුම ඉහළ යන එක 100%ක්ම නැති කරගන්න බෑ අපිට. අපිට පුළුවන් යම් කිසි මට්ටමක් දක්වා පාලනයක් සහිතව පවත්වාගෙන යන්න. ඒත් එතනදී ෆොසිල් ඉන්ධන දහනය සීමා කරලා විකල්ප ඉන්ධන සඳහා යොමු වීම තමයි සුදුසුම ක්‍රමය වෙන්නේ. උදාහරණයක් ඇරෙන්න සූර්ය ශක්තිය යොදා ගන්න පුළුවන්, න්‍යෂ්ටි ශක්තිය, සුළං බලය වගේ දේවල්. තව කාරණයක් තමයි දැනට පවතින යන්ත්‍ර සූත්‍ර. දැන් වාහන එහෙම යාවත් කාලීන කරලා ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ දැමීම. දැන් ලංකාවේ එක කරන දුම් පරීක්ෂණ එහෙම කරන්නේ මේ වගේ පරිසරයට නිකුත් වෙන අපද්‍රව්‍ය වායු ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා. තව කාරණයක් තමයි ඉන්ධන සඳහා පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් කරන එතනෝල් සහ ජෛව ඩීසල් යොදා ගැනීම. ලෝකයේ මේ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා. රටවල් කීපයක් මේවා දැනට භාවිතා කරනවා. ඒකෙන් පරිසරයට නිකුත් කරන ශුද්ධ කාබන් ප්‍රමාණය ශූන්‍ය වෙනවා. නැත්තරම නැති වෙලා තියෙනවා. තවත් කාරණයක් තමයි කොරෝනා වසංගතයත් එක්ක අපිට කියලා දුන්න එකක් තමයි මේ සරල දිවිපෙතකට හුරු වෙලා සුඛෝපභෝගී ජීවිතයෙන් අවශ්‍ය කරන අධික බලශක්ති ඉල්ලුම අවම කරගන්න පුළුවන්. ඒකත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් සරල දිවිපෙතක්. අපි වාහනයක තනියෙන් වලට යනවට වඩා අපිට පුළුවන් එකතු වෙලා කණ්ඩායමක් එක්ක එක වාහනයක යන්න. එහෙම නැත්නම් කෙටි දුරක් යනවා නම් අපිට පයින් යන්න පුළුවන්. ශරීරයටත් හොඳයි. ෆුට් සයිකලයකින් යන්න පුළුවන්. මේ වගේ දේවල් කරපුවාම අපිට බලශක්ති ඉල්ලුම අවම කරගන්න පුළුවන්. තව කාරණයක් තමයි වන විනාශය අවම කිරීම. නතර කරන්න බෑ අපිට අවම කරන්න. ශාක රෝපණය නැත්නම් ගස්වැල් සිටුවීම, ලීබඩු දර කඩදාසි වගේ හදන්න වනාන්තර විනාශ නොකර ඒ සඳහා ආදේශක ද්‍රව්‍ය අපිට යොදා ගන්න පුළුවන්. බහුල වශයෙන් දැන් පාවිච්චි කරනවා. මීතේන් වගේ වායු නිකුත් වෙනවා මේ කසල කඳු නිසා. එහෙනම් අක්‍රමවත් කසල බැහැර කිරීම වෙනුවට අපිට පුළුවන් මනා කළමනාකාරීත්වයකින් යුතුව කසල බැහැර කරලා ඒවා කොම්පෝස්ට් බවට පත් කරලා පරිසරයට හිතකාමී දෙයක් බවටත් පත් කරගන්න. තව කාරණයක් තමයි අපි කවර වමාරා කන සතුන් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඇති කරන්නේ
මස් පිණිස එහෙමනම් අපිට මාංශ ආහාරයෙන් වැළකීලා නැත්නම් අඩු කරලා ශාකමය ආහාර ද්‍රව්‍ය වලට හුරු වුණාපුවම මේ සත්ව ඇති කරන්න නැත්නම් සත්තුන් මස් සඳහා විශාල වශයෙන් අපිට ඇති කරන්න අවශ්‍ය වෙන්නේ නැතු වෙනවා. තව කාරණයක් තමයි අපි කිව්වා රසායනික පොහොර මගින් තමයි මේ N2O කියන වායුව පරිසරයෙන් නිකුත් වෙන්නේ. එහෙමනම් රසායනික පොහොර වෙනුවට වෙනත් කොම්පෝස්ට් පොහොර යොදාගත්තොත් අපිට පරිසරයට අහිතකර වායුව නැත්නම් හරිතාගාර වායුවක් වන N2O නිදහස් කරගන්න එක අවම කරන්න පුළුවන්. ඊට අමතරව අපි කිව්වා ප්‍රධානම හරිතාගාර වායු තමයි මේ වාෂ්පශීලී හැලජනීකృత හයිඩ්‍රෝකාබන. ඉතින් මේවා අපි පාවිච්චි කරන්නේ ශීතකරණ වායු සමීකරණ යන්ත්‍ර වගේ අධිසුඛෝපභෝගී භාණ්ඩ සඳහා. ඉතින් මේවා භාවිතාව අඩු කරන්න පුළුවන්. ඉතින් අඩු කරන්න බැරි නම් අපිට කරන්න පුළුවන් ඒ සඳහා පරිසර හිතකාමී වායු වර්ග පාවිච්චි කරන්න. දැන් ඔයගොල්ලෝ වර්තමානයේ දැකලා ඇති මේ CFC වල එහෙම මොනවාද අලුත් ශීතකරණ වල එහෙම ස්ටිකරයක් මල්ලව තියෙනවා CFC free කියලා. ඉතින් එකකින් අදහස් කරන්නේ නිකන් බඩු ගන්නකොට CFC නිකන් දෙනවා කියන එක නෙවෙයි. CFC වායුව අඩංගු වෙන්නේ නැහැ ඒකේ. ඒ වෙනුවට ශීතකාරක වායුව වශයෙන් තියෙන්නේ මෙන්න මේක R600A කියන ගෑස් වර්ගය. ඒකට නම් CFC කියන වායුව දැනට මුළු ලෝකෙම තහනම් කරලා තියෙන්නේ කිසිම කෙනෙකුට හිතුවමතේ CFC භාවිතා කරන්න බෑ. ඉතින් CFC වලින් සිදුවන හානිය ඊටාම අවමයි. ඒ අර වෙන CFC වායුව භාවිතා කරන්නම බෑ. තාගත්තම ඇමෝනියා වායුව සිසිලකාරක වායුව වශයෙන් භාවිතා කරන්න පුළුවන්. මේකටත් දැන් වැඩි පෙළඹීමක් තියෙනවා. ඉතින් මේ අනුව ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කර්මාන්තවලදී නිකුත් පරිසර නිකුතු මගින් ඊටාම අහිතකර විදියට පරිසර දූෂණයට හේතු වෙනවා. මේවා ගැන තමයි අපි අද කතා කරේ.
හොඳයි දරුවනේ එහෙමනම් මේ වෙනකොට අපි 13 ශ්‍රේණිය විෂය නිර්දේශයේ අවසාන පාඩම් වන සමතුලිතතාවය විද්‍යුත් රසායනය සහ කර්මාන්ත රසායනය සහ පරිසර රසායනයට අදාළ සියලු විෂය කොටස් ආවරණය වෙන විදිහට ඔබට පාඩම් මාලාවක් ඉදිරිපත් කළා. ඔබගේ වගකීම සහ මේ පාඩම් අධ්‍යයනය කළා කෙලිසටහනක් හදාගෙන හොඳින් පරිශීලනය කරලා පහුගිය විභාග ප්‍රශ්න ගැන හොඳට අවධානය යොමු කළා. ඔබගේ විභාගය සඳහා මේ අපි ලබා දුන් සහයෝගය අත්ලක් කරගන්න කියලා ඉල්ලා සිටිනවා.